පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ 4කුත් විශේෂ පරිපාලන ප්‍රදේශයක මැතිවරණයකුත් පහුගිය අප්‍රේල් 6 වෙනිදා පැවැත්වුණා. මේ පිළිබඳව විවේචන තිබුණා දේශපාලනඥයෝ මුවාවරණ නැතුව කොරෝනා අභියෝගයේ හමුවේ මේ මැතිවරණ සටන අමතක කරලා සෞඛ්‍ය අභියෝග අමතක කළා කරගෙන යනවා කියලා කොහොම වුණත් මැතිවරණයේ ප්‍රතිඵල මැයි 2 වෙනිදා නිකුත් වුණා. විශේෂයි මොකද මේ ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීමේ ඉඳලා ප්‍රතිඵල නිකුත් කිරීමට තරමක් කාලයක් ගන්නවා. මේ ප්‍රතිඵල වලින් ප්‍රාන්ත 3ක ජය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගෙන් ගිලිහුණා. ಭಾರತೀಯ ජනතා පක්ෂය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා නායකත්වයෙන් දෙන ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ඔහුට ජය ගන්නට බැරි වුණා මේ ප්‍රාන්ත 3ක විශේෂයෙන්ම අපි වඩා අවධානය යොමු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ ජයග්‍රහණය මෝඩි මැතිතුමා සම්බන්ධ දේශපාලන ධාරාවට දිනා ගන්නට බැරි වුණා. ඒත් ඇසෑම් ප්‍රාන්තයේත් ඒ වගේම විශේෂ පරිපාලන ප්‍රදේශයක් වන පොන්ඩිචෙරි ප්‍රදේශයේත් බලය රැක ගන්නට ඉන්දිය අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා නායකත්වයෙන් දෙන දේශපාලන ධාරාවට පුළුවන් වුණා. මේ පිළිබඳව අපි අවබෝධ කරගත යුතුයි. ඉන්දියාවේ දේශපාලන දේහයට මේ ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල කොයි වගේ බලපෑමක්ද ඇති කරන්නේ? ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි ඉතාමත්ම ගෞරවයෙන් පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා දේශපාලන විචාරක එම් තිලකරාජ මැතිතුමාට. සුබ උදෑසනක් තිලකරාජ මැතිතුමනි. සුබ උදෑසනක් ආයුබෝවන්. මම මුලින්ම ඔබතුමා පැහැදිලි කරනවා නම් කැමති තමිල්නාඩුව ගැන. දැන් තමිල්නාඩුව මේ සැරේ ප්‍රාන්ත මැතිවරණයේ තිබුණේ ජයලලිතත් කරුණානිදිත් නැතුව. මේවර කොහොමද ප්‍රතිඵල? මේ බලය කොංග්‍රස් පක්ෂයත් එක්ක, ඒ කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ විපක්ෂය ප්‍රමුඛ සන්දානගත වෙච්ච කොංග්‍රස් පක්ෂයත් එක්ක එකතු වෙච්ච පිරිස අතට යනවා. ඔව් DMK. බොහොම ස්තුතියි අපේ අසල්වැසි රට ඉන්දියාව විශේෂයෙන්ම තමිල්නාඩු අපි ගොඩක් සංස්කෘතික දේශපාලන සම්බන්ධකම් තියෙන රට හැටියට අපි අසල්වැසි රට හැටියට වැදගත් කරුණු කාරණාව දේශපාලන සම්බන්ධව විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කර පරිදි තමිල්නාඩු සම්බන්ධව නැත්නම් තමිල්නාඩු දේශපාලන සම්බන්ධව අපේ රටේ යම්කිසි උනන්දුවක් තියෙනවා අපිට. ඒක හේතු කාරණා ගොඩක්. නමුත් ඔබතුමා කිව්වා වගේ කරුණානිදි ජයලලිතා කියන පෞද්ගලික නායකත්වයෙන් නමින් තිබිච්ච වකවානුවක් ඉවර වෙමින් දෙන්නම මිය ගියා. ඒක හේතුව පවත්වපු පළවණු මැතිවරණය මේක. ඒකේ කරුණානිදිගේ පුතුන් MK ස්ටාලින් ගේ නායකත්වයෙන් ඒකත් සන්දානයක් ඒගොල්ලෝ වැඩි ඡන්ද ප්‍රමාණකින් ආසන ප්‍රමාණකින් ජය ගැනීමට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ජයලලිතා පසුගිය 2016 මැතිවරණයේදී ජයග්‍රහණය කරලා ඊට පස්සේ අසනීප තත්වයෙන් එයා එතනින් ගියාම එයා වෙනුවෙන් දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මහායමැති උපමහායමැති වගේ දෙන්නෙක් හිටපු මහායමැතිවරු පන්නීර්සෙල්වම් ඒ වගේම එඩපාඩි පළනිච්චාමි කියන එයා මහායමැති හිටියට ඒගොල්ලෝ දෙන්නම එතනින් පාලනය කරාට ජයලලිතාගෙන් පස්සේ ඒ පාලනයේ පිටිපස්සේ සිටියේ මධ්‍යම රජයේ අග්‍රාමාත්‍ය මෝඩි තුමාගේ රජය කියන හැඟීම තමයි තිබුණේ. එක්තරා අන්තමට ඒක ඇත්තත් එක්ක එයියේ මේ ඡන්ද පසුගිය මැතිවරණයේදී අර BJP පක්ෂය අපේ මෝඩි අග්‍රාමාත්‍යතුමාගේ පක්ෂය සන්දානගත වෙනවා මෙන්න මේ ADMK කියන ජයලලිතාගේ පක්ෂයත් සමග. එම් ඉඳලත් දැනට ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ BJP එකට විරුද්ධ වන ADM එකට විරුද්ධ පක්ෂයක් වෙන නැත්නම් ජයලලිතාගේ පක්ෂයට විරුද්ධ පක්ෂයක් වුණු කරුණානිදිගේ පක්ෂය වෙන DMK කියන පක්ෂය. මේ පක්ෂ දෙකම කලින් අවුරුදු ඒ වකවානුව කීපෙට කලින් එකට හිටපු පක්ෂයක් තමයි. MJR කරුණානිදි දෙන්නම එකට ඉඳලා ඊට පස්සේ ඒ දෙන්න අතර පක්ෂ දෙකක් බිහි වෙලා ADMK DMK වුණා. ඒ කාලෙදිත් දිගටම තිබුණේ MJR එකවර දිනුවා නම් කරුණානිදි එකවරක් දිනනවා. කරුණානිදි එකවරක් දිනනවා. ඒ මාරු මාරුවෙන් එන්නේ.
ජයලලිතා මේ MGR එකකින් පස්සේ MGR නිමය වුණාන් පස්සේ ජයලලිතා MGRගේ අර ස්ථානය හරියටියට නායකත්ව දෙමින් ප්‍රාන්තයේ බලවත් පක්ෂයක් හිටියට ඒ පක්ෂයේ ඒ රඳා පවතින්නට එයාට ඉඩකඩ තිබුණා. නමුත් එයාගේ පස්සේ කියන කාරණේ වැදගත්. මොකද ජයලලිතා ඒ පක්ෂයේ බලය සම්පූර්ණයෙන්ම නතු කරගත්තා. හැබැයි ජයලලිතාගෙන් පස්සේ මේ පහුගිය වර ජයලලිතා මැතිණියගෙන් අභාවයෙන් පස්සේ මේ නායකත්වය අරගෙන ගියේ පිරිස එකට එකතු කරලා තියාගන්න දුෂ්කර වුණා. ඒකට ගොඩාක් හේතු කාරණේ තියෙනවා. මොකද මේකත් එක්ක කලාවත් සම්බන්ධ වෙනවා. තමිල්නාඩු විශේෂයෙන්ම දේශපාලනයේ කලාවටත් ළඟයි ගොඩාක්. ඒ කලාව කියන්නේ විශේෂම සිනමා කලාව. ඒක අවුරුදු 50කට වැඩි ඒක සම්බන්ධකම තියෙනවා. දැන් MGR කිව්වම සාමාන්‍ය ජනතාවට දන්නවා ප්‍රසිද්ධ නළුවෙක්. ඒ වගේම මෙයාත් නිලියෙක්. ජයලලිතාත්. ඒ දෙන්නාම එකතු වෙලා ගොඩාක් රඟපාලා තියෙනවා. ඒ වගේම කරුණානිධි කියන තවත් පක්ෂ නායකයා එයා තිරගත ලියන කෙනෙක්. එයා ඒ දෙන්න එහෙම තමයි කලින් දේශපාලනය කරේ. අන්න ඒ සංස්කෘතිය මේ අවුරුදු 5න් නැති වෙනවයි කියන එක මේ මැතිවරණයේ විශේෂ දෙයක්. ඒ කියන්නේ ජයලලිතාගෙන් පස්සේ එතනට ආපු අර දෙන්න අර කලාවේ පසුබිමක් නැති දේශපාලන උරුමයෙන් තමයි අන්න එන්නේ. අර පක්ෂේ හිටියට ඒගොල්ලන්ට අර සිනමා සම්බන්ධ කිසි මේකක් නැහැ. ඒ වගේම කරුණානිධි හිටියට කරුණානිධිගේ පුතා දැනට මහ ඇමති හැටියට පත්වලා ඉන්න MK ස්ටාලිනුත් චිත්‍රපට දෙක තුනක් වගේ රඟපාලා තියෙනවා. ඒ අර තාත්තගේ මේකේ ඉඳ වෙන්නේ ඇති. නමුත් ඒ තරම් ලොකු ප්‍රසිද්ධ නළුවෙක් නෙමෙයි. එයාගේ පුතත් දැන් තරල කරලා තියෙනවා උදේනිධි ස්ටාලින්. එයාත් ලොකු ප්‍රසිද්ධ නළුවෙක් නෙමෙයි. මගේ අවධානය හිටියට මෙන්න මෙවර මැතිවරණයේදී මම දකින සුවිශේෂී දෙයක් තමයි තමිල්නාඩු වලින් අර සිනමාවත් එක්ක සම්බන්ධ වෙච්ච ආපු දේශපාලන ගමන යම්කිසි මට්ටමට මෙතනින් ඉවර වීගෙන යනවා. තිලක රාජ් මහත්මයා මතු කරන මේ කාරණේ වැදගත්. දැන් මේ අලුත් ආරම්භයක්ද මේ ගන්නෙ. දැන් මහ ඇමතිවරයා හැටියට දිවුරුම් දීමට නියමිතයි MK ස්ටාලින් මැතිතුමා. මේ සිකුරාදා දිවුරුම් දීමටයි නියමිතව තියෙන්නේ. මේක කොහොමද ප්‍රාන්තවල බලය සහ මහා ආණ්ඩුවේ බලය අතර කේවල් වෙන්නේ? විශේෂයෙන්ම තමිල්නාඩුවේ. දැන් මහා රජයේ ඉන්දියාවේ මුල් රජයේ බලපෑම කොහොමද තමිල්නාඩු ප්‍රාන්තයත් එක්ක? මොකද මේ වෙලාවේ අපි දැක්කා මාස 6ක වගේ කාලයක් තිස්සේම අගමැති මෝඩි දකුණු ඉන්දියාවට එනවා, රැස්වීම අමතනවා, ද්‍රවිඩ කවීන් ගැන කතා කරනවා. අපි දිගින් දිගට දැක්කා. හැබැයි ඔහුගේ ඒ උත්සාහයේ ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඔහුගේ පක්ෂයේ එකතු වෙච්ච සන්ධානයට ජයග්‍රහණ කරන්න බැරි වුණා. ඔව් අනිවාර්යයෙන්ම ඒක වැදගත් දෙයක් තමයි. ඒක මෙතනින් එනවා. තව මේ දේශපාලන එක්ක සම්බන්ධ වෙච්ච තවත් මූලධර්ම කීපයකුත් එනවා. මම කිව්වා වගේ සිනමා විතර නෙමෙයි. අර සිනමාවගේ ඉස්සර තව මූලධර්මයකුත් තිබුණා. ඒ ගැන අපි කතා කළමු. දැනට අපි කතා කරන මේ මැතිවරණ සම්බන්ධව යන්තම් කතා කරගත්තා සමස්ත වශයෙන් ඉන්දියාවේ දැනට ඉවර වුණේ ප්‍රාන්ත පහකින්. පහම කියලා ගමු. එතන එකක් වෙනසක් තියෙනවා, පොඩි වෙනසක් තියෙනවා ඒ ප්‍රාන්තකින්. ඒ කියන්නේ ඉන්දියාව කියන්නේ යුනියන් ඔෆ් ස්ටේටස් තමයි. අපි වගේ එකම තනි රජයක් නෙමෙයි. ඒ ප්‍රාන්ත 29ක්ම තියෙනවා. ඒ වගේම විශේෂ පරිපාලන බලතල තියෙන දිස්ත්‍රික්ක එකක කියන්න පුළුවන් 7ක් තියෙනවා. උදාහරණ වශයෙන් අපි ගත්තනම් තමිල්නාඩු ඇතුළම තියෙනවා පාණ්ඩිච්චේරි නැත්තම් පුදුච්චේරි කියන ප්‍රදේශයක්. ඒකට වෙනම බලතලයක් තියෙනවා. ඒකට 30යි. ඒ සභාවට තියෙන්නේ ආසන ගණන 30යි. තිලක රාජ් මහත්මයා මතු කරන මේ කාරණා තව පොඩ්ඩක් පැහැදිලි කරගමු. මොකද මෙවර මේ පොණ්ඩිච්චේරි විශේෂ පාලන බල ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණා. එහි බලය අග්‍රාමාත්‍ය මෝඩිගේ පක්ෂය ඔහු සමග තරඟ කරන ඔහු සමග එක්ව දේශපාලනය කරන පිළටයි ලැබිලා තියෙන්නේ. ඒ තමිල්නාඩු ඇතුළම. ඒකයි අර සංස්කෘතිය වෙනස. ඒ වගේම ඩෙල්ලි උදාහරණ වශයෙන් කියනවා. ඩෙල්ලි ප්‍රදේශයත් ඒ වගේ ප්‍රාන්තයක් නෙමෙයි. ඒ වගේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් තමයි තියෙන්නේ. අන්න ඒ 29 සහ 7 එහෙම ගත්තනම් ඒ අතරතුරින් 5කට විතරයි දැනට මැතිවරණ තියලා තියෙන්නේ. ඒ 5න් 4ක් ප්‍රාන්ත ස්ටේට් කියලා කියනවා අපි. එකක් විශේෂ පරිපාලන ප්‍රදේශය. ඒ පහම දැන් අපි නිකන් මතකයට පහම් ප්‍රාන්ත කියලා ගමු. 5න් 3ක ජයග්‍රහණය දැනට මධ්‍යම රජේ
නැත්නම් ඉන්දියාවේ අගමැති වෙලා ඉන්න මෝඩි ඇමතුමාගේ පක්ෂය වෙන BJP පක්ෂයේ විසින් ජය ගැනීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට හේතු කාරණාවට වඩා මේක අමුතු විදිහ අපි බලන්න තියෙනවා මෙතන. මොකද ජාතික පක්ෂයක් කියලා ඉන්දියාවේ ගත්තනම් පක්ෂ තුනක් ප්‍රබලයි. එකක් BJP කියන එක. ඒගොල්ලෝ BJP කියන පක්ෂයක් වගේම ඒගොල්ලන්ගේ BJP නායකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියලා සංධානයක හිටියටත් යනවා. ඒ වගේම ඉන්දියන් නැෂනල් කොංග්‍රස් ಭಾರತೀಯ ಜನತಾ පක්ෂය. ඒ වගේම ඉන්දියන් නැෂනල් කොංග්‍රස් ජාතික කොංග්‍රසය. ඒ වගේම කොමියුනිස්ට් ඔබ දන්නවා මේ ගාන්ධිවරු නේරු ගාන්ධි පවුල නායකත්වය දෙන වත්මන් නායකත්වය හැටියට රාහුල් ගාන්ධි මැතිතුමා ඔහු නායකත්වය දෙන ලංකාවේ එක්ක කිට්ටු දේශපාලන සම්බන්ධතා තිබිච්ච මේ කොංග්‍රස් පක්ෂය නායකත්වය දෙන සන්ධානයත් ඉන්දියාවේ ප්‍රමුඛ දේශපාලන සන්ධානයක්. අන්න තුන්වෙනි එක තමයි කොමියුනිස්ට් පක්ෂය. දැන් මේ තුන ගත්තනම් අපිට යාන්තම් අපි අවබෝධ කරගන්නට ලංකාවේ මේව ගන්න පුළුවන්. ඒ කියන්නේ UNP SLFP ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, JVP වගේ. අන්න ඒ වගේම සංසන්දනවල බලා ගන්න පුළුවන් ප්‍රධාන පක්ෂයක් හැටියට අපි ගන්න. අනිත් පක්ෂ ප්‍රාන්ත පක්ෂය. දැන් මේ ප්‍රාන්තේ එනකොට ඒ ප්‍රාන්තේ ප්‍රබලයි, අනිත් ප්‍රාන්තවල අර පක්ෂේ නැහැ. දැන් ADMK කිව්වට ඒ ADMK දිග නමක් තියෙන්නේ. All India AMDMK කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ All India ADMK. අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් කියනවා. ඒකට ඉස්සර All India නමින් තිබ්බට ඒ පක්ෂය All India නෙමෙයි. ඒ තමිල්නාඩු වලින් තමයි ප්‍රබලයි. නමුත් මේ තුන දැනට මැතිවරණ ඉවර වෙච්ච තුනක් නැත්නම් BJP ජය ගැනීමට අසමත් වූ අර තුනම ගත්තනම් එකක් වෙස්ට් බෙන්ගෝල්, දෙවෙනි එක තමිල්නාඩු, තුන්වෙනි එක කේරළ. විශේෂ තමයි මම කියන එක මේ ජාතික පක්ෂ තුනම මේ ප්‍රාන්ත තුනෙන්ම ජය ගන්නට බැරි වුණායි කියන එක. මේ කාරණය අපි වඩාත් සාකච්ඡා කළ යුතු තියෙනවා. මොකද විශේෂයෙන් මේ බටහිර බෙන්ගාලේ නායකත්වය ගන්න මම්තා බැනර්ජී මැතිණිය තෙවන වරටත් මහ ඇමති තනතුරට පත් වෙනවා. අය පිට දෙවරක් ජයග්‍රහණය කළා. අය මේ තෙවරක් ජයග්‍රහණය කළා තියෙනවා මේ බටහිර බෙන්ගාලය. ඒ වගේමයි කොමියුනිස්ට් පක්ෂය බලය හිමි කරගන්න කේරළ ප්‍රාන්තේ. එතකොට මේ ප්‍රාන්ත පක්ෂ සහ මහාණ්ඩුව එක්ක තියෙන සම්බන්ධතාවය කොයි වගේද? ඒක ජාතික දේශපාලන තලයේ මේ ප්‍රාන්ත පක්ෂ වලට කේවල් කිරීමට මොන වගේ බලයක් ලබා දෙනවද? අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරු. ඇතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතය දේශපාලන විචාරක එම් තිලකරාජා මැතිතුමා. අපි කතා කරමින් ඉන්නේ ඉන්දියාවේ පහුගිය දවසේ පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණ සහ එහි ප්‍රතිඵල. විශේෂයෙන්ම ප්‍රාන්ත නැත්නම් විශේෂ ප්‍රදේශ 5ක ඡන්දය පැවැත්වුණා. එයින් 3ක බලය මෝඩි මැතිතුමා නායකත්වය දෙන සභාගයන්ගෙන්, මෝඩි මැතිතුමා නායකත්වය දෙන දේශපාලන ධාරාවෙන් ගිලිහුණා. මේක කොයි වගේ බලපායිද? විශේෂයෙන් ලංකාවට මෙවර අලුත් මහ ඇමතිවරයෙක් පත් වෙනවා තමිල්නාඩුවට. ඒ MK ස්ටාලින් මැතිතුමා. ස්ටාලින්ගේ නායකත්වයෙන් බිහිවන තමිල්නාඩු ප්‍රාන්ත රජය කොයි වගේ බලපෑමක් එල්ල කරයිද ලංකාවේ දේශපාලනයට? වැදගත් ප්‍රශ්නයක්. මේ ගොඩක් බලාපොරොත්තුවක් තියෙනවා තමිල්නාඩු වලින් ලංකාව කෙරෙහි බලපෑමක් තියෙයි කියලා. විශේෂයෙන්ම දෙමළ ජනතාව. ලංකාවේ දෙමළ ජනතාවත් එක්ක තමිල්නාඩු වලින් පවතින රජයේ විසින් අපි කෙරෙහි යම්කිසි අනුකම්පාවක් නැත්නම් අපි කෙරෙහි බලන මොහොතක් තියෙනවා කියලා. නමුත් ඉතිහාසය බැලුවා නම් මේ මේකක් ලොකුවට වෙලා නැහැ කියන එක තමයි මගේ අදහස. නම් විශේෂයෙන් මම කියන්න ඕනේ දැන් MK ස්ටාලින් දැනට මහාමති ධූරයට පත් වෙන්නේ අවුරුදු 10ට පස්සේ. එහෙනම් අවුරුදු 10ට කලින් හිටියේ ඔහුගේ දේශපාලන ධාරාව. ඒගොල්ලන්ගේ පක්ෂයේ DMK පක්ෂය. DMK පක්ෂය 2011න් පරදිනවා. පරදින්නට හේතුව තමයි තමිල්නාඩු වලින් විශේෂ කාරණයක් මේක. 2009 අවසාන යුද්ධය තියෙනවා ලංකාවේ. අර අවසාන සමයේදී මහා ඇමති එටියට හිටපු කරුණානිදි මහතා
මේ දමිළ ජනතාව වෙනුවෙන් හඬක් නැගුණ නැහැ කියන මතය තිබුණා තමිල්නාඩුවේ තුල. එතකොට ඔබතුමාගේ ප්‍රශ්න පැරලා අනිත් පැත්තේ යන්නේ ඉන්දියාවෙන් තියෙන වෙනස්කම නැත්නම් වෙන වෙනස්කම ලංකාවෙන් වෙනස් වෙනවාට වඩා නැත්නම් යම්කිසි වෙනසක් අපි බලාපොරොත්තු වුණාට වඩා ලංකාවේ වෙන දේශපාලන දේවල් ඉන්දියාවේ යම්කිසි වෙනසකට හේතු කාරණා වෙලා තියෙනවා. ඒක 2009 එයා ඒ තරම් දායකත්වයේ උන්නේ නැත්නම් හඬ නැගුන්නේ නැහැ කියන මතයෙන් තමයි එවකට මහඇමති හිටියට කරුණානිදි පරදින්නේ. එතනින් පස්සේ තමයි දැනට අවුරුදු 10න් පස්සේ එතුමාගේ පුතාට ලැබෙන සිද්ධ. ඒ වගේම මේ DMK ADMK වගේම අපි නළුවෝ නිලුව ගැන කතා කරා MGR වගේ ආව ජයලලිතා වගේ ආව කියලා කමලහාසන් මෙසර ඇවිල්ලා තියෙනවා. එයාත් සිනමාවෙන් ප්‍රසිද්ධ නළුවෙක්. එයා පරදිනවා. නමුත් එයාට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා සීමාන්. මම සීමානුත් චිත්‍රපට සම්බන්ධ ඒ කලාකරුවොත් එක්ක ඒ වගේම දේශපාලන සමගම දෙන්නේ. එයාගේ විශේෂත්වයක් තියෙනවා. එයා ද්‍රවිඩ කියනකට වඩා එහාට ගිහිල්ලා තමිල් නැෂනලිසම් මතු කරන නායකයෙක්. විශේෂයෙන්ම කොටිනායක ප්‍රභාකරන්ගේ ෆොටෝ තියාගෙන තාමත් ප්‍රචාර කරන එක්කෙනෙක්. වැදගත් දෙයක් තමයි එයාටත් ආසනයකුත් නැහැ තමිල්නාඩුවේ. දෙනොත් එයා කතා කරන්නේ අර මුල්තෙන් තමිල් නැෂනලිසම් කියන එක ඒක කියලා තමයි කතා කරන්නේ. ඒ වෙනුවෙන් ඡන්ද දෙන්න කියලා තමයි. එතකොට බලන්න තියෙන්නේ අපිට ලංකාවේ ජනතාවට උදව් වුන්නේ නැහැ කියලා කරුණානිදි පරදිනවා අවුරුදු 10කට කලින්. අර ශ්‍රී ලංකන් තමිල් කියන ලංකා දෙමළ කට්ටිය මුල් කරගෙන ඒක ප්‍රතිපත්තියක් හැටියට එකතු කරගෙන තව එක්කෙනෙක් එනවා අලුත්. නමුත් එයාටත් ඉඩ එතනින් නැති වෙනවා. මම ඔබතුමාට මතු කරන්න කැමති තව කාරණයක්. මොකද මේ පහුගිය කාලේ අපිට තිබුණා ලොකු මේ උතුරේ දීවර ප්‍රශ්නයක්. ඉන්දියානු දීවරයෝ විරෝධතා දක්වනවා, ලංකාවේ දීවරයෝ විරෝධතා දක්වනවා. මේක රාජ්‍යතාන්ත්‍රික එක මට්ටමක උණුසුම් ස්වරූපයක් ගොඩනගෙනවා. දැන් මෙන්න මේ වගේ කාරණා වලට මේ අලුත් ප්‍රාන්ත ආණ්ඩුව තමිල්නාඩුවේ MK ස්ටාලින් මැතිතුමා සිකුරාදා දිවුරුම් දීමෙන් පස්සේ කොයි වගේ එළඹුමක් වේද ඓතිහාසිකව බලනකොට කොයි වගේද මම ඒක මම කියන්න ආවෙත් ඒක තමයි. ඒක අපි බලාපොරොත්තු වෙඩියෙම අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ අන්න ඒක විතරයි. ඒකට එහාට ගිහිල්ලා යම්කිසි දේශපාලන වශයෙන් තමිල්නාඩු මැතිවරණය ලංකාවේ බලපෑමක් සිද්ධ කරයිද කියන එක මම කියාගෙන ආවෙත් ඒක තමයි. අනිත් පැත්තේ තමයි ගොඩක් දුරට වෙන්නේ. මේන් මොකක දේවල් හේට වෙනවා. නැත්තම් එහෙ වෙන එකෙන් යම්කිසි වෙනසක් වෙනවා. නමුත් ලොකු වගකීමක් තියෙනවා ස්ටාලින් මහමැතිතුමාට මේ සම්බන්ධව හරි තීරණයක් ගන්න. මොකද මේ දිගෙන් දිගට මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඒක වෙන්නේ උතුරු මුහුදු තීරේ. නමුත් අර උතුරු මුහුදු තීරේ වෙනකොට එහා පැත්තේ ඉන්නේ තමිල්නාඩු රජය, මෙහෙ ඉන්නේ උතුරේ දමිළ ජනතාව. නමුත් අර උතුරේ දමිළ ජනතාව වෙනුවෙන් හඬ නගින්නට දැන් දකුණේ සිංහල දීවරීය ජනතාවත් ඉදිරිපත් වෙලා ඉන්න මොහොතක මේක. දැන් යම්කිසි දේශපාලන ධාරාවක් වෙනස් විදියකින් එනවා අපේ මුහුදු තීරේ රැකගන්නට අපි ලාංකික හැටියට එකතු වෙන මොහොතක තමයි යම්කිසි වෙනසක් වෙලා තියෙන්නේ. ඉන්දියානු මධ්‍යම රජයේ සම්බන්ධකම් තිබිච්ච මහඇමති ධූරයේ හිටපු පළනිච්චාමි නැති තැනකට එනවා ස්ටාලින්. තාත්තගේ වැරදීමක් නිසා අවුරුදු 10ක් එයා විපක්ෂයේ ඉන්න වෙලාත් ඉඳලා තියෙනවා. මේ වටපිටාව අනුව එයාට ලංකාව කෙරෙහි දේශපාලන කෙරෙහි යම්කිසි අවධානයක් සිදු කරන්න ඕනේ නම් එයා මුල්තන් දෙන්න වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නට දීවරයන් ප්‍රශ්න සම්බන්ධව මෙයා ගන්න තීරණය මොනවද? නමුත් අර තීරණය ගැනීමේදී මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් තොරව මොකද ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය කරන මහඇමතිට තනියෙන් විශේෂ විදේශ ප්‍රතිපත්තියක් නැහැ. විදේශ ප්‍රතිපත්ති වෙනුවෙන් ඒගොල්ලෝ ඇපිලා ඉන්න ඕනේ මධ්‍යම රජයත් එක්ක. එතකොට මධ්‍යම රජයෙන් ඉන්නේ දැන් මේගොල්ලන්ට විරුද්ධ පක්ෂය. එතකොට තවත් ප්‍රශ්නයක් මෙතනින් එළඹෙනවා. ඒ සම්බන්ධ ඒගොල්ලෝ එක්ක එකතු වෙලා කොහොමද මේකට තීරණයකට එන්නේ කියන එකට. ඔබතුමාගෙන් මම පැහැදිලි කර ගැනීමක් ගන්න කැමතියි. මොකද දැන් නරේන්ද්‍ර මෝඩි මහත්මයා ඉන්දියාවේ දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය තනතුරේ රැඳී ඉන්නවා. ඔව් පිට දෙවරක් ජයග්‍රහණය කරලා මේ ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල ඔහුගේ ජනප්‍රියතාවය පහළ යන බවක්ද පෙන්වන්නේ. එහෙම එකක් කියන එකක් නෑ. නමුත් එහෙම එකක් තියෙනවා වෙන හේතුවකින් මම කියන්නම් ඒක. මොකද මෙතනින් අපිට ඒ තීරණයට එන්න බෑ මම කියන්නේ. ප්‍රාන්ත 29කින් දැනට 4කින් ප්‍රතිඵලය තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මැතිවරණේ තිබිලා තියෙන්නේ මේ 4න්. 4න් 3ක්
එයාගේ අතින් ගිහිලා තියෙනවා. මේ ඓතිහාසික වශයෙන් බලන විටත් BJP එකේ යම්කිසි මේ ජයග්‍රහණයක් ලැබපු ප්‍රාන්තයකුත් නෙමෙයි. ඉතිහාසය බලන විට තමිල්නාඩුව මේ ප්‍රාන්ත තුනම BJP එකට ජනප්‍රියතාවය තියෙනවා. ඒක අපි දැනගන්න ඕනේ. වෙස්ට් බෙන්ගාල් එක කමියුනිස්ට් සිද්ධාන්තයේ ලොකු අවධානයක් තිබිච්ච එකක්. දැනට වෙලා තියෙනවා ඒකයි මම වෙනස ගැන කතා කරගෙන ආවේ. එතනින් කමියුනිස්ට් පක්ෂයට ආසනයක් ගන්න බැරි වෙනවා. නමුත් ප්‍රාන්ත පක්ෂය වෙන ත්‍රිමුණල් කොංග්‍රස් බැනර්ජීගේ පක්ෂයෙන් ගන්නවා. මමතා බැනර්ජී මැතිණියගේ. දකුණේ කේරළේ ඉස්සර කොංග්‍රස් තමයි ගොඩාක් හිටියේ. ඒක දැන් දෙවෙනි වතාවට දිගටම කමියුනිස්ට් පක්ෂයෙන් දිනා ගන්නට පුළුවන්කමක් තිබුණා. තමිල්නාඩු වලින් එක වතාවක් BJP පක්ෂයට බැරිකමක් තිබුණා. අර කමියුනිස්ට් පක්ෂය එකතු වෙලා වෙච්ච DMK ADMK අතරම කොංග්‍රස් ජාතික පක්ෂය වෙන කොංග්‍රස් පක්ෂයටත් ලබා ගන්න බැරි වුණා. ඒක ඓතිහාසික වශයෙන් බලනකොට මේ ප්‍රාන්ත වලින් BJP පක්ෂයට යම්කිසි තැනක් ඉතිහාසෙම තිබිලා නැහැ. ඒකින්ද අර ඉතිහාසමයි යන්නේ. ඒකින්ද දැනට කොහොමත් බලයේ ඉන්න BJP කියන උතුරෙන් මේ ලංකාව වගේම උතුරු දකුණ දේශපාලන සංස්කෘතිය එහෙත් තියෙනවා. ඉන්දියානු උතුර සහ ඉන්දියානු දකුණ. දකුණ. ඒ අතර එතකොට මේ එක ප්‍රාන්තයේ තමයි උතුරේ තියෙන්නේ වෙස්ට් බෙන්ගල් එක. ඒකත් ත්‍රිමුණල් කොංග්‍රස් ඒක නැෂනල් පක්ෂයක් නෙමෙයි. ඒ වගේම දකුණේ තියෙන පක්ෂය BJP එකට එරෙහිව සටන් කරන දිගින් දිගට සටන් කරන පක්ෂය ඒගොල්ලෝ දිනා ගන්න තියෙනවා. ඒකින්ද අපි තීරණයක් කරන්න බෑ මධ්‍යම රජයට මොනවද වෙන්නේ කියලා. නමුත් මම කියපු කාරණය තමයි මේ දේශපාලන වටපිටාවට වඩා මම බලන්නේ මේ පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමේදී නැත්තම් වර්තමාන තත්ත්වය ගැන නම් එයාගේ ප්‍රබල සම්බන්ධයෙන් නැත්තම් BJP පාලනය සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුවීමට ඉඩකඩ තියෙනවා. මම හිතන්නේ දකුණේ වෙච්ච මේ දේශපාලනයේ මැතිවරණයේ වශයෙන් ආපු වෙනස ලොකුවට මහ ලොකුවට මේ සමස්ත වශයෙන් ඉන්දියාවේ දේශපාලන ධාරාවෙන් යම්කිසි වෙනසක් ඇති වෙයි කියලා. අපිට සාකච්ඡා කරන්න බැරුණා මේ විශේෂයෙන්ම ඇසෑම් ප්‍රාන්තයේ තත්ත්වය. BJP සමග සන්දානගත තවත් පක්ෂයක්. ඒකත් ප්‍රාන්ත පක්ෂයක් තමයි. ඒ මහායිම්ති දූරේ දරන්නේ BJP පක්ෂය. ඒක තමයි දැන් පහෙන් දෙකක් ඒගොල්ලෝ ජයග්‍රහණයට කරලා ඒ දෙක මේ තුන වගේ ඒ තරම් වැදගත් විදියට අපි බලන්නේ නැත්තේ මොකද? ඒ තරම් ජාතික වශයෙන් තමිල්නාඩු වගේ නැත්නම් කේරළ වගේ නැත්නම් වෙස්ට් බෙන්ගල් වගේ ලොකු ඉම්පැක්ට් එකක් දෙන ප්‍රාන්ත නෙමෙයි ඒ අසම් කියන එක. අසම් කියන්නේ සාමාන්‍යයෙන් උතුරේ තියෙන BJP එකට ඡන්ද ගන්න පුළුවන් ප්‍රාන්තයක් හැටියට ඒගොල්ලෝ දිනාගෙන තියෙනවා. මේ පොන්ඩිච්චේරි තමිල්නාඩු ඇතුලේ තිබුණත් එතනින් තියෙන තනි ස්වාධීන තීරණය ගැනීමේ මේකත් එක්ක එතනින් තියෙන කොංග්‍රස් පක්ෂයත් එක්ක තමයි. ඒ කියන්නේ කොංග්‍රසයෙන් අයින් වෙලා තවත් කොංග්‍රස් පක්ෂයක් හදාගෙන තියෙන තවත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි BJP එතනින් මහායිමති දූරේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. තාමත් අපේ මෙතනින් වෙනකන් අපි තීරණයක් වෙලා ගන්න බෑ මොනවද වෙන්නේ කියන එක. නමුත් එතනින් ලොකු ජයග්‍රහණයක් BJP ලබා ගත්තයි කියලා කියන්නත් බෑ. එහෙම බලද්දී එකම තැන අසම්. එතකොට උතුරේ තියෙන වෙස්ට් බෙන්ගල් හැර අනිත් ප්‍රාන්තවල තත්ත්වය කොහොමද කියන එක ඒ මැතිවරණයේදී තමයි අපිට තීරණය කරන්න පුළුවන් වේවි. අපි තවත් ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි බලන්න ඕන. ඉන්දියාවේ මේ මැතිවරණ කටයුතු වලදී මෙවර තිබුණා මේ නොතකා හැරීම සෞඛ්‍ය ගැටලුව. කොරෝනා සම්බන්ධයෙන් තිබිච්ච සීමාව නොතකා දේශපාලනයේ යෙදුණයි කියන එක. මේක කොයි වගේද මේ ඇත්තටම මෙහෙම නොතකා මේක කරාද? ඉන්දියාවේ මැතිවරණයේ විතර නෙමෙයි ආගමික උත්සවවලත් වෙන දේව උත්සවවලත් මං විතන විදියට ඉන්දියාවේ සංස්කෘතියක් හැටියට ජනගාණයත් වැඩි. ඒ වගේම ඒගොල්ලෝ එකට ගමන් බිමන් යන එක උත්සවයට සහභාගී වෙන ඒ තරම් නම් ඉතින් ලංකාව තරමවත් ඒ තරම් උනන්දුවට ගන්න නැති බව තමයි මම දකින්නේ. නමුත් අපේ රටේ තිබුණා ඡන්ද අපි පසුගිය කොරෝනා අභියෝගයත් එක්ක තියාගෙන ආවා අපි මේ මහමැතිවරණය තිබුණා යම්කිසි ඒ මං හිතන්නේ ඒක ඒ ගැන ඉන්දියාවේ ගොඩු වැඩි උනන්දුවක් දකින්නට අවශ්‍ය වෙනවා. මොකද දැන් මාසෙන් පස්සේ ඒක උනා. නමුත් එකක් තමයි දැන් කොරෝනා කියලා ඉන්දියාවෙන් වසංගතේ වැඩි වෙලා මේ කොරෝනා සම්බන්ධයෙන් ගොඩාක් දුක්මාන්සි වෙන්නේ මේ ප්‍රාන්ත තුනට වඩා ඩෙල්ලි වලින්.
එතනින් ඒම බලද්දී මේ ඡන්ද කියන එක නැත්නම් මැතිවරණ ඉඳන්ම මේක උණයි කියලා කියන්නත් බෑ. මොකද එහෙමනම් තමිල්නාඩු වලින්. නමුත් අවදානම් තියෙනවා. දැන් ලබන සතියේදී චෙන්නයි වලට ඒක එන්න පුළුවන් කියලා කිව්වොත් මේක මේ ජයග්‍රහණය කරන කොටත් අර ජනතාව නැත්නම් අර පක්ෂ නායකත්වයේ මේ කෙරෙහි වැඩි අවදානම් තත්ත්වෙන් තමයි ඉන්නේ සාමාන්‍ය විදියට තමයි ඇසිරෙන්නේ. ඒ ගැන දැන් ලෝක වටේ තියෙන ප්‍රශ්නයක් දැන් ඉන්දියාව විතර නෙමෙයි අපි උනත් ඒ ගැන ගොඩක් උනන්දු වෙනවා. මම හිතන විදියට මේ මැතිවරණය විතර නෙමෙයි අනිත් උත්සවවල විශේෂයෙන්ම කුම්භ මේලා වගේ ආගමික උත්සව වලදී ඒගොල්ලෝ කිසි ගාණක් නැතුව කොරෝනා ගැන කිසි හැඟීමක් නැතුව ඔහේ යන්න ගමන තමයි අපි දකින්න තිබුණේ. දකුණු ඉන්දියාවේ මැතිවරණවලදී විශේෂයෙන්ම පහුගිය දවසේ නිමාව දුටු තමිල්නාඩු මැතිවරණයේ බලය එම්.කේ. ස්ටාලින් මැතිතුමා ප්‍රමුඛ සන්ධානය හිමි කරගත්තා. අපි බැලිය යුතුයි මේ සන්ධානය ඇතුලේ ව්‍යුහය ඇතුලේ කොයි වගේ ස්වරූපයක්ද පේන්නේ. මොකද මේ සන්ධාන ඇතුලෙත් ලොකු තරගයන් මතුවෙනවා. ඔව් සන්ධානයේ වෙන්න ප්‍රධාන හේතුවක් තිබුණා. ඒක තමයි BJP අනුගමනය කරනා කියලා කරනවායි කියන හිතන ආගම්වාදී. දැන් මේ සන්ධානයට කියන්නේ ආගම්වාදයට එරෙහිව සන්ධානය කියලා තමයි නමින්ම කියන්නේ. DMK සන්ධානය වුණත් ජනතා අතර ප්‍රචාරය කරන්නේ අපි ආගම්වාදී නෙවෙයි. එතකොට ඒකේ මුස්ලිම් පක්ෂයක් තියෙනවා. සාමාන්‍ය ඒ කුල වගේ ඒ පක්ෂ තියෙනවා. ඒ කියන්නේ එතනින් ඉන්දියාවේ මෙහෙට වඩා සංසන බලද්දී ඒ කුලේ හැටියට තරඟ කරන්න ඕන දිස්ත්‍රික්කුත් තියෙනවා. නැත්තම් ආසනයක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒගොල්ලොත් එකතු වෙලා එහෙම තමයි සඳහන්. විශේෂයෙන්ම මෙවර ADMK පෙරදුනේ BJP සමග ඒගොල්ලෝ එකතු කරගත්ත සන්ධානය. ඒ හේතුව මම කියන්නේ ඒක හේතුව තමයි BJP කියන පක්ෂය ආගම්වාදය ඉදිරියෙන් තියලා තමයි ගමන යන්නේ කියන මතය ඉන්දියාවේ තියෙනවා. ඒක තමිල්නාඩු වලින් ගොඩාක්ම ඒක බලපානවා අපි ආගම්වාදයට එරෙහිව තරඟ කරනවායි කියන එක. මම හිතන විදිහට ඒ ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. ඒ වගේ මම කිව්වා තවත් මූලධර්මයක් මේක පිටිපස්සේ තියෙනවායි කියන එක. ඒක පෙරියාර් කියන සමාජ දේශපාලනය කරපු මහතාගේ මූලධර්මය තමයි සමාජ සමානත්වය කියන එක. social justice. මේ ඇතුළත ඒකක් තියෙනවා. ඒ කියන්නේ අපි ආගමට ඉතින් කියන්නේ තමිල්නාඩු කොහේ ගියත් කෝවිල පිරිලා. දැන් ඡන්ද ප්‍රතිඵලය බලනකොට පුදුම දෙයක් තියෙනවා. ලොකු කෝවිල් තියෙන අර දිස්ත්‍රික්කවල දිනාගෙන තියෙන්නේ මේ ආගම්වාදයට එරෙහිව ගිය මේ DMK පක්ෂය. නැත්තම් සන්ධානය. එතකොට කෝවිල තිබුණාට කෝවිල දැක්ක ගම මේගොල්ලෝ ආගම්වාදය කියන්නේ නෙමෙයි. ඒ කියන්නේ මේ භෞතික දේවල් වලින් නෙමෙයි තියෙන්නේ. හිත කොහොමද තියෙන්නේ? ඒගොල්ලෝ ආගම් පිළිබඳුනට හින්දු ආගම් තිබුණාට ඒගොල්ලෝ හින්දුත්වයා කියන එකයි හින්දු ආගම් කියන එකයි හින්දු මූලධර්මය කියන එකයි ඒ පිළිබඳින එකයි වෙන දේවල්. එතකොට කෝවිල කියන එක තියාගෙන අපි එහෙම තීරණය කරන්න බෑ කියන එක අලුත් හොඳ ඒක තමයි මම කිව්වේ අර මූලධර්මය කියන්නේ සමාජයේ තියෙන සමානත්වය රැකගන්න යුතුයි කියන මූලධර්මයේ එකඟ වෙලා තමයි මේ සන්ධානය ඇති වුනේ. ඒ සන්ධානය ජයග්‍රහණය කරන්න තියෙන්නේ. තිලකරාජ මහත්මයානි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි. වැදගත් සාකච්ඡාවට මාව කැඳවීම පිළිබඳව. පැතිකඩ